ජ්‍යාමිතික ප්‍රමේය. අපිට ජ්‍යාමිතික කොටසෙදී ප්‍රමේයන් සම්බන්ධව දෙවනි පේපර් 2 වල ප්‍රශ්න දෙකකුත් එතකොට ෆස්ට් පේපර් එකේ පාර්ට් A වල සාමාන්‍ය ගණන් 6ක් විතර ප්‍රමාණයකුත් 6ක් හෝ 7ක් වෙන්න පුළුවන් මේ ජ්‍යාමිතික ප්‍රමේයන් සම්බන්ධ කරලා අපිට ලැබෙනවා. එතකොට අපි මේ ප්‍රමේයන් මතකයේ තබා ගැනීම අනිවාර්යයි. මේ ප්‍රමේයන් ටික මතක තියාගන්න තමයි මේ උත්සාහය දරන්නේ. ප්‍රමේයන් අපිට ඇත්තටම 35ක් තියෙනවා. මේන් ප්‍රමේයන් 20ක් 10 වසර අවසන් වෙනකොට 10 වසර සිලබස් එක කොටස තුල තියෙනවා. ඉතුරු 15 තමයි අපිට 11 වසර තුලදී දකින්න ලැබෙන්නේ. හරි. ප්‍රමේය 1. ප්‍රමේය එකේදී තියෙන්නේ සරල රේඛාවක් තවත් සරල රේඛාවකට හමු වුණාම ඒකෙන් හැදෙන බද්ධ කෝණ ගැන කතා කරනවා. ඒ කියන්නේ සරල රේඛාවක් තවත් සරල රේඛාවකට මුණ ගැහෙනවා. ඡේදනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ ඡේදනයෙන් නොවි හමු වීමෙන් හැදෙන බද්ධ කෝණ. එතකොට මේ දෙන බද්ධ කෝණ දෙකේ එකතුව ඍජු කෝණ දෙකකට සමාන වෙනවා කියන එක තමයි මේ ප්‍රමේයයෙන් කියන්නේ. හරි. අපිට මෙතන රූපෙ දිහා බැලුවාම මේක පැහැදිලි වෙනවා. AB කියන සරල රේඛාවට CD කියන සරල රේඛාව වෙලා හම්බ වෙලා තියෙනවා. එතකොට හැදිලා තියෙනවා දෙපැත්තේ බද්ධ කෝණ යුගල දෙකක්. බද්ධ කෝණ යුගලයක්. හරි. එතකොට බද්ධ කෝණ යුගලයේ අඳුර ගන්න අපිට විශේෂ ලක්ෂණ තුනක් තියෙනවා. පළවෙනි එක පොදු බාහුවක් තියෙනවා. පොදු ශීර්ෂයක් තියෙන්න ඕනේ. පොදු බාහුවේ දෙපස මේ කියන කෝණ දෙක පිහිටන්න ඕනේ. බද්ධ කෝණ යුගලයක් අපි අඳුරගන්නේ එහෙමයි. එතකොට අපිට කියන්නේ මෙන්න මේ බද්ධ කෝණ දෙකේ ACD සහ DCB කියන දෙකේ එකතුව ඍජු කෝණ දෙකක්. එහෙමත් නැත්නම් 90 දෙකක්. නැත්නම් 180ක්. මේකෙන් තමයි අපි අපේ සරල රේඛාව මත පිහිටි කෝණවල 100 කෝණවල එකතුව 180යි කියන එක අරගෙන තියෙනවා. හරි. ප්‍රමේය 2. සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වීමෙන් හැදෙනකොට. හරි. මුල් එකේදී කිව්වේ සරල රේඛා දෙකක් එකිනෙක මුණ ගැහෙනවා. මේකෙදි කතා කරන්නේ සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වීමක් ගැන. ඡේදනය වුණාම හැදෙනවා ප්‍රතිමුඛ කෝණ. අන්නේ හැදෙන ප්‍රතිමුඛ කෝණ සමාන වෙනවා කියන එක තමයි මේකෙන් කියන්නේ. හරි. අපිට මේ රූප බැලුවාම පැහැදිලි වෙනවා. සරල රේඛා දෙකක් ඡේදනය වෙලා තියෙනවා. CD කියන සරල රේඛාවත් AB කියන සරල රේඛාවත් මේ සරල රේඛා දෙක එකිනෙක ඡේදනය වෙලා තියෙන ඕලක්ෂය. හරි. ප්‍රතිමුඛ කෝණ අඳුර ගන්න පහසුම ක්‍රමය තමයි ඒ දෙක සරල රේඛා දෙකක් නැත්නම් ප්‍රතිමුඛ කෝණ අඳුර ගන්න ලේසිම ක්‍රමය එකම ශීර්ෂයක් දෙන්නටම තියෙනවා මූණට මූණ තියෙන්න ඕන. ප්‍රතිමුඛව තියෙන්න ඕන. එතකොට මෙතෙන්දී සරල රේඛා දෙකක් වෙනවා නම් AB සහ CD කියන දෙන්න මේකෙන් හැදෙන මේ ප්‍රතිමුඛ කෝණ යුගල දෙක. දැන් මෙතන යුගල දෙකක් තියෙනවා. මේ සහ මේ දෙකත් මේ නිල් පාටින් දක්වපු දෙකත් රතු පාටින් දක්වපු දෙක තියෙනවා. එතකොට ඒ යුගල දෙකම මේ දෙක සරල රේඛා දෙකක් නම් සමානයි. ඒකයි තමයි මේ ප්‍රමේය දෙකෙන් කියන්නේ. හරි. තුන්වෙනි ප්‍රමේය. තුන්වෙනි ප්‍රමේයේදී සිද්ධ වෙන්නේ සරල රේඛා දෙකක් තීරක රේඛාවකින් ඡේදනය වීමෙන් සෑදෙන. හරි. සරල මේකෙදි කරන්නේ සරල රේඛා දෙකක් සමාන්තර රේඛා දෙකක් වෙන්නේ කොහොමද කියන එක පෙන්නනවා. ඒතකොට සරල රේඛා දෙකක් තීරක රේඛාවකින් ඡේදනය වීමෙන් හැදෙනවා අනුරූප කෝණ යුගලයක්. එහෙමත් නැත්නම් ඒකාන්තර කෝණ හැදෙනවා. මිත්‍ර කෝණ හැදෙනවා. එක්ක අනුරූප කෝණ යුගලයක් සමාන වෙන්න ඕනේ. එහෙමත් නැත්නම් ඒකාන්තර කෝණ යුගලයක් සමාන වෙන්න ඕනේ. එහෙමත් නැත්නම් මිත්‍ර කෝණ යුගලයක එකතුව ත්‍රිකෝණ දෙකක් නැත්නම් 180ක් වෙනවා නම් ඒ සරල රේඛා දෙක සමාන්තර රේඛා කියලා අපි කියනවා. ඒතර අපිට සරල රේඛා දෙක සමාන්තර රේඛා දෙක ගන්න පහසුම ක්‍රමය තමයි ඒකේ තියෙන එක්කෝ ඒ අනුරූප කෝණ යුගලය අපි පෙන්නන්නේ F අකුර හැඩේ. එතකොට එක්කෝ ඒකාන්තර කෝණ යුගලයක් සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ Z අකුර හැඩයට තියෙන්න ඕනේ. මිත්‍ර කෝණ යුගලයක් පෙන්නන්නේ C අකුර හැඩයට. මිත්‍ර කෝණ යුගලයක නම් එකතුව 180ක් වෙන්න ඕනේ. මේවැ මොන හරි එක් අවස්ථාවක් සිද්ධ වුණා. මොකක් හරි එක අවස්ථාවක් සිද්ධ වුණා නම් අපිට කියන්න පුළුවන් මේ සරල රේඛා දෙක සමාන්තර රේඛා දෙකක් වෙනවා කියලා. මෙතෙන් පෙන්නලා තියෙන C සහ D කියලා සමාන්තර සරල රේඛා දෙකක්. CD කියන සරල රේඛාව AB කියන එකයි ඡේදනය වෙලා තියෙනවා. මෙන්න මේ EF කියන තීරයක් රේඛාව. ඒකෙදි හැදෙන කෝණ ගැන කතා කරලා තියෙන අනුරූප කෝණ අඳුර ගන්න පුළුවන් F අකුර හැඩයට වගේ තියෙන්නේ. ඒකාන්තර කෝණ අපි කියනවා Z හැඩයට තියෙනවා කියලා. මිත්‍ර කෝණ අපි කියනවා C අකුර හැඩයට තියෙනවා. එතකොට එක්ක අනුරූප හරි මිත්‍ර කෝණ හරි නම් සමාන වෙන්න පුළුවන් කෝණ එක් යුගලයක් ඇති. නැත්නම් මිත්‍ර කෝණ යුගලයක් 180ක් වෙන්න ඕන. මේ මුණොත් අපිට කියන්න පුළුවන් මෙන්න මේ රේඛා
දෙක සමාන්තර රේඛා වෙනවා කියලා. හරි. අපි යනවා ඊළඟ එක. ප්‍රමේය 4. තුන්වෙනි ප්‍රමේය විලෝමය තමයි ප්‍රමේය 4 හැටියට අපිට තියෙන්නේ. අපි දන්නවා දැන් ඊතර කතා කරේ සරල රේඛා දෙකක් කොහොම සමාන්තර රේඛා දෙකක් වෙන්නේ එක. දැන් කතා කරනවා සමාන්තර රේඛා දෙකක් නම් ඒකේ තියෙන ලක්ෂණ මොනවද? කියන්නේ සමාන්තර රේඛා දෙකක් තීරක රේඛාවකින් කැපුණාම ඇදෙන අනුරූප කෝණ සමාන වෙනවා. ඒකාන්තර කෝණ සමාන වෙනවා. මිත්‍ර කෝණ වල එකතුව 180ක් වෙනවා. ප්‍රමේය 3 විලෝමය තමයි මේ ප්‍රමේය 4 කියලා අපිට දක්වලා තියෙන්නේ. හරි. එතකොට මේ AB සහ CD කියන්නේ සමාන්තර සරල රේඛා දෙකක්. මේ දෙක ඡේදනය වුණාම හැදිලා තියෙන ඔක්කොම අනුරූප කෝණ සමාන වෙනවා. සාමාන්‍යයෙන් අනුරූප කෝණ 4ක් හැදෙනවා. අනුරූප කෝණ යුගල 4ක් තියෙනවා. සරල රේඛා දෙකක් තීරක රේඛාවකින් ඡේදනය වුණාම ඒකාන්තර කෝණ යුගල දෙකක් තියෙනවා. මිත්‍ර කෝණ යුගල දෙකක්. එතකොට අනුරූප කෝණයි ඒකාන්තර කෝණයි තියෙනවා සමාන වෙනවා. මිත්‍ර කෝණ තියෙනවා නම් එකතුව 180ක් වෙනවා. ඒක තමයි ප්‍රමේය 4න් අපිට කියන්නේ මුල් ප්‍රමේයන් 4ම ඇත්තටම රේඛා සම්බන්ධව ප්‍රමේයන් 4ක් අපිට ආවා. පස්වෙනි ප්‍රමේය. මේකෙදි කතා කරන්නේ ත්‍රිකෝණයක පාදයක් දික් කරාම ඇතිවෙන බාහිර කෝණයේ සම්බන්ධය. ත්‍රිකෝණයක අපිට පාදයක් දික් කරාම ඕනි බාහිර කෝණයක් හදාගන්න පුළුවන්. ඕනි පාදයක් දික් කරන්න පුළුවන්. ඒකට මේ හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වෙනවා. අභ්‍යන්තර සම්මුඛ කෝණය කියන්නේ මේකයි. බාහිර කෝණය ගත්තහම එයා මෙතන දික් කරලා තියෙන ABC ත්‍රිකෝණයේ BC තමයි D දක්වා දික් කරලා. අපිට හැදිලා තියෙනවා බාහිර කෝණය. මේ රතු පාටින් මම දක්වලා තියෙනවා. ඒ බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක වෙන්නේ. සාමාන්‍ය ත්‍රිකෝණයකට අභ්‍යන්තර කෝණ තුනක් තියෙනවා. එතකොට බාහිර කෝණයත් එක්ක සම්බන්ධ කෝණේ නැතුව ඉදිරි දෙකට තමයි අපි කියන්නේ අභ්‍යන්තර සම්මුඛ කෝණ යුගලය. එතකොට මේ බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වෙනවා. ඒක තමයි අපිට මේ ප්‍රමේය පහෙන් කියලා දෙන්නේ. 6 වෙනි එක. මේක අපි හැමෝම දන්න ප්‍රමේයක්. ඕනෙම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180ක් වෙන අභ්‍යන්තර කෝණ තුනක් තියෙනවා ත්‍රිකෝණයකට. ඒ තුනේ එකතුව ඕනෙම අවස්ථාවකදී ඕනෑම ත්‍රිකෝණයකදී අංශක 180ක් වෙනවා. 7 වෙනි ප්‍රමේය. 7 වෙනි ප්‍රමේයට අපි කියනවා සමද්විපාද ත්‍රිකෝණ ප්‍රමේය කියලා කියනවා. මොකද ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඒ සමාන ත්‍රිකෝණයේ පාදයක් සමාන එක සමද්විපාද ත්‍රිකෝණයක් කියනවා. සමාන ඒ පාදවලට සම්මුඛ කෝණ සමාන වෙනවා. ඒ පාදවලට සම්මුඛ කෝණ. දැන් අපි ගත්තොත් එහෙම අපි සමානයි මෙන්න මේකේ මේ ත්‍රිකෝණේ AC එකයි BC එකයි. හරි. එතකොට සමාන කෝණ දෙක වෙන්නේ AC ඉදිරිපිට සම්මුඛව තියෙන එක්කෙනා තමයි මේ මෙතන පෙන්නලා තියෙන්නේ. සම්මුඛ මෙතන BC ට සම්මුඛව තියෙන එක්කෙනා තමයි මෙතන. එතකොට ඒ දෙක තමයි සමාන වෙන්නේ. එතකොට ABC මෙන්න මේ ත්‍රිකෝණයේ මේ පාද දෙක සමානයි. එහෙනම් සමද්විපාද වෙනවා නම් මොකද වෙන්නේ? සමාන පාද වලට සම්මුඛ කෝණ දෙක සමානයි. අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මේ සමාන පාද වලට සමාන වෙනවයි කියන්නේ. හරි. මේකට අපි ඒ වගේම කියන සමද්විපාද ත්‍රිකෝණ ප්‍රමේය කියලා 8 වෙනි ප්‍රමේය. අපි ඉගෙන ගත්ත සමද්විපාද ත්‍රිකෝණ ප්‍රමේය විලෝමය කියන්නේ මේක. අපි කියනවා සමද්විපාද ත්‍රිකෝණ ප්‍රමේය විලෝමය කියලා. මොකද්ද? කලින් කිව්වේ පාද දෙකක් සමාන නම් කෝණ දෙක සමාන වෙනවා. ඒක දැන් කියනවා කෝණ දෙක සමාන නම් ඊට සම්මුඛ පාද දෙක සමාන. ඕනෑම ත්‍රිකෝණයේ කෝණ දෙකක් සමාන නම් එම සමාන කෝණ වලට සම්මුඛව පිටින පාද. හොඳට තේරුම් ගත්තොත් මම මේ රතු විශේෂයෙන්ම මේ රතු පාටින් මම දක්වලා තියෙන ප්‍රමේයන් වල ඔයගොල්ලෝ මතකයේ හොඳට අමතක නොකර තබා ගත යුතුයි. හරි. එතකොට මේකෙදි අපිට ගන්න පුළුවන් එම සමාන කෝණ වලට සම්මුඛව පිටින පාද සමාන වෙනවා කිව්වහම අපි ගන්නවා සමාන කෝණ දෙක. මෙන්න මේ කෝණ. මෙයා ඉදිරි පිට පාදේ මෙයා. එහෙනම් සමාන වෙන්නේ කවුද? එක්කෙනෙක් BC. අනිත් එක්කෙනා මේ කෝණ ඉදිරි පිට පාදේ මෙයා. AC. ඒතකොට AC සහ BC තමයි සමාන වෙන්නේ. ඒවට තමයි අපි කියන්නේ සමාන කෝණ වලට සම්මුඛව පිටින පාද. ප්‍රමේය 8න් කියන්නේ. ඒතකොට පාද දෙක කලින් කිව්වා පාද දෙක සමාන නම් කෝණ දෙක සමාන වෙනවා කිව්වා. ඊළඟට කියන කෝණ දෙක සමාන නම් පාද දෙක සමාන වෙනවා කියලා. දැන් ප්‍රමේයන් 8ක් ඉගෙන ගන්න. 9 වෙනි ප්‍රමේය. මේක හොඳට මතක තියාගන්න. මේක සමද්විපාද ත්‍රිකෝණයකට මෙන්න සමපාද ත්‍රිකෝණයකට අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේක කියන්නේ රේඛා හතරක් ගැන. පළවෙනි එක ශීර්ෂයෙන් සම්මුඛ පාදයෙන් අදින ලම්බකය. දෙවෙනි එක ශීර්ෂ කෝණයේ සමච්ඡේදකය. තුන්වෙනි එක ශීර්ෂයේ සම්මුඛ පාදයේ මධ්‍ය ලක්ෂයට යා කරන රේඛාව. හතරවෙනි එක ශීර්ෂයේ සම්මුඛ පාදයේ ලම්බ සමච්ඡේදය. මේ හතරම එකක් කියන එක තමයි කියන්නේ. මේ තියෙනවා මේ හතර වෙනම ඇදලා තියෙන්නේ. පළවෙනි එක මොකද්ද? සම්මුඛ පාදේ නැතික ලම්බයක්. ලම්බයක් අපිට අඳුර ගන්න පුළුවන් කොහොමද? දැන් මේ සමාන පාද දෙක පැත්තකින් තියලා ඒ දෙක නැතුව අනිත් පාද ගැන කතා කරනවා. එතකොට මේකේ ලම්බකය ඇන්දර පස්සේ ලම්බකයක්. ලම්බකය කියන්නේ අංශක 90ක් පමණයි. මේක. ඊට පස්සේ දෙවෙනි එක කියන්නේ කෝණයේ සමච්ඡේදකය. මෙන්න මේ ශීර්ෂ කෝණය කියන්නේ මේකට.
මේක සමච්ඡේදකය. ඒ කියන්නේ මේ කෝණ දෙකට බෙදාගෙන තමයි එන රේඛාව. ඒක තමයි ශීර්ෂ කෝණේ සමච්ඡේදකය කියන්නේ. ඒ වගේම තුන්වෙනි එක කියන්නේ ඉස්සරහ පාදයේ ඒ ශීර්ෂ කෝණේ ඉදිරිපිට පාදයේ මධ්‍ය ලක්ෂයට යගෙන රේඛාව. ඒ වගේම අවසානයේදී අපිට කියනවා ලම්බ සමච්ඡේදකය. ලම්බ සමච්ඡේදකයේ මේ ඉස්සරහ පාදයේ යනදාම ඒ ලම්බ සමච්ඡේදකය තමයි මේ තියෙන්නේ. તો ලම්බක වෙන්නත් ඕන මේ රේඛා හතරම සමපාද ත්‍රිකෝණ වලට සමද්විපාද ත්‍රිකෝණ වලට මෙන්ම සමපාද ත්‍රිකෝණ වලටත් එක මත සමපාත වෙන රේඛා හතරක්. හොඳට මතක තියාගන්න මේ රේඛා හතර එක රේඛා හතරක් සමද්විපාද සහ සමපාද ත්‍රිකෝණ වලට. හරි. අපි ප්‍රමේයන් 9ක් ඉගෙන ගත්තා. ප්‍රමේයන් 9න් මතක තියාගනිද්දි මුල් හතර රේඛා සම්බන්ධ හතරක්. ඊළඟ පහ ත්‍රිකෝණ සම්බන්ධ පහක් තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ. ත්‍රිකෝණවල කෝණ සම්බන්ධ. හරි. අපි යනවා 10 වෙනි ප්‍රමේය. හරි. අපි එතනින් එනවා සමාන්තර ආශ්‍ර පැත්ත. හරි. ප්‍රමේය 10න් කියනවා සමාන්තර ආශ්‍රයක තියෙන විශේෂ ලක්ෂණ. සමාන්තර ආශ්‍රයක තියෙන විශේෂ ලක්ෂණ තමයි අපි සමාන්තර ආශ්‍රයක් කියන එක දන්නවා. සම්මුඛ පාද යුගල සමාන්තර වූ චතුරාශ්‍රය. එච්චරයි. ඊට අමතරව තියෙනවා ඔක්කොම ප්‍රමේයන් හරහා එන්නේ. සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වෙනවා. සම්මුඛ කෝණ සමාන වෙනවා. එක් විකර්ණය මගින් සමාන්තර ආශ්‍රය වර්ගඵලය සමච්ඡේදනය කරනවා. ඒක තමයි ප්‍රමේය 10න් කියන්නේ. හරි. අපි බලමු එතකොට. දැන් අපිට ගත්තාට පස්සේ අපිට මෙතන එනවා. දැන් මේ ABCD කියන්නේ සමාන්තර ආශ්‍රයක්. ඒක සම්මුඛ පාද යුගල සමාන්තර වෙච්ච චතුරාශ්‍රයක්. එතකොට මේක සමාන්තර ආශ්‍රයක් නිසා සම්මුඛ පාද සමාන වෙනවා. සම්මුඛ පාද කියන්නේ මොනවද? මූණට මූණ තියෙන ඒවා. ඒවා දිගින් සමාන වෙනවා. පළවෙනි එක සමාන වෙනවා. ඊළඟට සම්මුඛ කෝණ. කෝණත් සමාන වෙනවා. අන්තිම එක එක් විකර්ණ අපි ගත්තාම AC විකර්ණය ගත්තොත් සමාන්තර ආශ්‍රය වර්ගඵලය එයාගෙන් දෙකට බෙදෙනවා. එතකොට ABC ත්‍රිකෝණයත් ADC ත්‍රිකෝණෙත් වර්ගඵලය සමාන වෙනවා. BD විකර්ණය ගත්තොත් ඒකෙන් දෙකට බෙදෙනවා කොහොමද? DAB කෝණයේ වර්ගඵල ත්‍රිකෝණයේ වර්ගඵලයයි DCB ත්‍රිකෝණයේ වර්ගඵලයයි සමාන වෙනවා. අපි ඒකට කියනවා වර්ගඵල සමච්ඡේදනය කරනවා කියලා. ඒ කියන්නේ ප්‍රමේය 10න් කතා කරන්නේ සමාන්තර ආශ්‍රවල තියෙන ලක්ෂණ සම්බන්ධ. හරි. අපි යනවා 11 වෙනි එකට. ඒකත් සමාන්තර ආශ්‍රවල තියෙන ලක්ෂණයක්. මොකද්ද? විකර්ණ කියන එක සමච්ඡේදනය වෙනවා. අපි විකර්ණ දෙකක් අපිට අඳින්න පුළුවන්. විකර්ණ දෙකක් ඇන්දට පස්සේ විකර්ණ දෙක එක ලක්ෂයක ඡේදනය වෙනවා. මේ ප්‍රමේයයෙන් කියන්නේ සමාන්තර ආශ්‍රයක නම් මේ ලක්ෂය හරියට මේ දෙකම සමච්ඡේදනය කරන ලක්ෂය වෙනවා. ඒ කියන්නේ BC ගත්තාම O එක සම්බන්ධ වුණාම BC රේඛා O වලදී ඡේදනය වුණාම OC එකයි BC OC එකයි OB එකයි සමානයි. අනිත් පැත්තට බැලුවාම AO එකයි OD එකයි සමානයි. මේකට අපි කියන්නේ විකර්ණ කියන එක සමච්ඡේදනය වෙනවා. හරි. අපි දැන් ප්‍රමේයන් 11ක් කතා කරා. ඒ 10 සහ 11 දෙකම අපිට ආවේ සමාන්තර ආශ්‍රව ලක්ෂණ. ඔන්න දැන් එනවා අපි එතනින් ප්‍රමේය 12ට. ප්‍රමේය 12 ඉඳන් ප්‍රමේයන් 4ක් යනකම් තියෙන්නේ චතුරාශ්‍රයක් සමාන්තර ආශ්‍රයක් කරන්නේ කොහොමද කියන එක. චතුරාශ්‍රයක් සමාන්තර ආශ්‍රයක් කරන්නේ කොහොමද කියන එක තමයි මේ ඩී කතා කරන්නේ. අපි අතන ඉගෙන ගත්ත විශේෂ ලක්ෂණ 4ක්. ඒ 4න් 3ක් සහ ඊට අමතරව වෙනත් එකක් මේකට පාවිච්චි කරනවා. හරි. චතුරාශ්‍රයක සම්මුඛ පාද සමාන නම් මේ චතුරාශ්‍රය සමාන්තර ආශ්‍රය. මෙන්න මේ වෙලාවේ හොඳට මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. චතුරාශ්‍රයක් ගත්තා මේ තියෙන චතුරාශ්‍රය. පාද 4 තියෙන සංවෘත වෙච්ච රූපයක්. එතකොට ABCD චතුරාශ්‍රය ගත්තාම මේ චතුරාශ්‍රය සම්මුඛ පාද කිව්වහම AB සහ DC එකක් අනිත් එක AD සහ BC අනිත් එක. මතක තියාගන්න ඕනේ හොඳටම චතුරාශ්‍රයක සම්මුඛ පාද යුගලයක් සමාන වුණාට වැඩක් නෑ. යුගල දෙකම සමාන වෙන්නේ. ඒක මම මේ ලියන්නේ දෙකම සිදුවේ නම් මේ දෙකම සිද්ධ වෙනවා නම් පමණක් ABCD කියන්නේ සමාන්තර ආශ්‍රය. එකක් බෑ. එක සම්මුඛ පාද යුගලයක් සමාන වුණයි කියන එක සමාන්තර ආශ්‍රයක් වෙන්නේ නෑ. සම්මුඛ පාද යුගල දෙකම සමාන වෙන්න ඕන. හරි. කියනවා ප්‍රමේය 13ට. ඒක තියෙන්නේ දෙවෙනි එක සම්මුඛ කෝණ ගැන. චතුරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන නම් මේ චතුරාශ්‍රය සමාන්තර ආශ්‍රය. ඒකෙත් මතක තබා ගන්න ප්‍රධාන කාරණයක් තියෙනවා. ඇත්තටම සම්මුඛ කෝණ යුගල මේවත් දෙක දෙකක් තියෙනවා. මෙතනත් මේක යුගලයක් මේක යුගලයක්. ABCD චතුරාශ්‍රයේ මෙන්න මේ සම්මුඛ කෝණ යුගල දෙකම සමාන වෙනවා. සම්මූණට මුණ තියෙන මේ කෝණ යුගල දෙකම එකක් හරියන්නේ නැහැ. යුගලයම කියලා කියන්නේ එකයි නැත්නම් දෙකම සමාන වේ නම් ABCD කියන්නේ සමාන්තර. හොඳට මතක තියාගන්න මේකෙත් සම්මුඛ පාද යුගල දෙකම වගේම මේකෙත් සම්මුඛ කෝණ යුගල දෙකම සමාන වීම අනිවාර්යයි. එහෙම නැත්නම් මේක සමාන්තර ආශ්‍රයක් වෙන්නේ නැහැ. ක්‍රමයේ 14. චතුරාශ්‍රයක විකර්ණ කියන එක සමච්ඡේදනය වෙනවා. අර අපිට තුන්වෙනි සමාන්තර ආශ්‍ර ප්‍රමේයේදී පළවෙනි එකේ තිබ්බ කාරණා තුන තුන්වෙනි කාරණාව අතහැරනවා. ඒකෙන් අපිට
චතුරස්‍රය සමාන්තර රාශියක් කරන්න බෑ. ඊළඟට තිබ්බ ප්‍රමේය. එහෙමත් නැත්නම් 11 වෙනි ප්‍රමේය තිබ්බ එක අපිට පාවිච්චි ගන්න පුළුවන්. මොකද්ද? චතුරස්‍රයක විකර්ණ කියන එක සමච්ඡේදන. අර කිව්වේ සමාන්තර රාශිය කරන විකර්ණ සමච්ඡේදනය වෙනවා. දැන් මෙතන කියන්නේ විකර්ණ කියන එක සමච්ඡේදනය වෙනම් චතුරස්‍රය සමාන්තරයි. මේකෙත් අර වගේ මතක තබා ගත යුතුයි. ABCD මේ චතුරස්‍රයේදී අපි විකර්ණ දෙක ඇඳලා තියෙනවා. O වලදී ඡේදනය වෙලා තියෙනවා. හැබැයි මතක තියාගන්න ඕනේ AC විකර්ණයේ මධ්‍ය ලක්ෂ්‍යය O වෙනවා සේම BD විකර්ණයේ මධ්‍ය ලක්ෂ්‍යය OB. එහෙම නැතුව එකක විතරක් මධ්‍ය ලක්ෂ්‍යය O වෙලා අනිත් එක බැලන්ස් නොවි අපිට එහෙම කරන්න බෑ. එතකොට ඒක සමාන්තර රාශියක් වෙන. සමාන්තර රාශියක් වෙන්න නම් ඒ විකර්ණ දෙකම නැත්නම් මේ යුගලයම සිද්ධ වෙන්න ඕනේ. මේ දෙකම සමච්ඡේදනය වෙන්න. විකර්ණ කියන එක සමච්ඡේදනය වෙන්න. හරි. මේ ප්‍රමේයන් 14ක් ගැන කතා කරා අවසාන ප්‍රමේය. මේ කාරණා තුනම දැන් මෙතන චතුරස්‍රයක් සමාන්තර රාශියක් ගැන කාරණා තුනම අරක තිබ්බ විශේෂ ලක්ෂණ වුණා. නමුත් මේක ටිකක් විශේෂ එකක්. චතුරස්‍රයක එක් සම්මුඛ පාද යුගලයක ඇති පාද දෙක සමාන හා සමාන්තර වේ නම් එම චතුරස්‍රය සමාන්තර රාශියක් වෙනවා. මේක ටිකක් විශේෂයි. මේකෙදි යුගල දෙකම ගැන කතා කරන්නේ එක් සම්මුඛ පාද යුගල තියෙන පාද දෙක සමාන හා සමාන්තර වෙනවා නම් ඒ චතුරස්‍රය සමාන්තර රාශියක්. ප්‍රමේය 15 තියෙන්නේ. අපි සම්මුඛ පාද යුගල දෙක මම ගන්නවා මෙතන AD හා BC දෙන්න. AD කියන එකයි BC කියන දෙන්නයි මම ගත්තා. හරි මේ දෙන්න AD සමාන්තරයි BC සේම AD සමානයි BC වෙනවා. අන්න එහෙම වුණොත් එහෙමත් නැත්නම් අනිත් දෙන්න සැලකුවොත් අනිත් දෙන්න සමාන්තරයි සමානයි වුණොත් කවුරු හරි මෙම යුගලයෙන් එකක් පමණක් සිදු වෙනම් හොඳටම ප්‍රමාණවත්. එක් සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර වෙනවා නම් ඒක එම චතුරස්‍රය සමාන්තර රාශියක් කියලා අපි හඳුන්වනවා. හරි. ප්‍රධාන දැන් අපි මුල් ප්‍රමේයන් 15 කතා කරා. මේ ප්‍රමේයන් 15 මතක තියාගන්න කෙටිම ක්‍රමය තමයි මේක. පළවෙනි එක 1 2 3 4. පළවෙනි ප්‍රමේයන් 4 සරල රේඛා සම්බන්ධව තමයි කරේ. මුලින් අපේ ඔළුවේ තියෙන්න ඕනේ ප්‍රමේයන් ටික මතක තියාගන්න. ඒක මොන වගේද තියෙන්නේ? මේ කෙටියෙන්ම තියාගන්න විදිය. මුල් ප්‍රමේයන් 4 සරල රේඛා 4ක්. කියන්නේ අපි රේඛා කියන්නේ රේඛා සම්බන්ධ 4. ඊට පස්සේ 5 6 7 8 9 මේ තුනම ත්‍රිකෝණවල කෝණ සම්බන්ධව. අතුට්ටක් මතක තියාගන්නවා 5 6 2 5 කියන්නේ බාහිර කෝණ 6 කියන්නේ අභ්‍යන්තර කෝණ 7 8 9 තුනම සමද්විපාද ත්‍රිකෝණ කෝණ. හරි. එතකොට අපි ඔන්න මතක තියාගත්තා රේඛා සම්බන්ධව 4යි කෝණ සම්බන්ධව 5යි. ඔක්කොම 9යි. ඊට පස්සේ අපිට එනවා 10 11 12 13 5 14 15 16 6ම සමාන්තර රාශි සම්බන්ධයි. ඒකෙත් අපි දැනගන්න ඕනේ මුල් දෙක සමාන්තර රාශි වල ලක්ෂණ ඉතුරු 4 චතුරස්‍රයක් සමාන්තර රාශියක් වෙන්නේ කොහොමද? ඔන්න ඔය ආකාරයට ප්‍රමේයන් මතක තියාගන්න මේ මුල් 15 මුලින් මතක තියාගන්න. ඒක තමයි පළවෙනි කාරණය. මොකද අපි මේ මතක තියා ගැනීම මත තමයි අපේ ප්‍රමේයන් අපිට මග ඇරෙන්නේ නැති වෙන්න පාවිච්චි කිරීමේ හැකියාව ලැබෙන්නේ. හරි. අපි යනවා ඊළඟ එකට. ප්‍රමේය 16. ප්‍රමේය 16. උතනින් ප්‍රමේය 16 පටන් ගන්නෙ වෘත්තවල ජයයන් සම්බන්ධ. මේක කියනවා වෘත්තයක කේන්ද්‍රයත් ජයයක මධ්‍ය ලක්ෂයත්. වෘත්තයට අපිට ජයයන් අඳින්න පුළුවන්. මෙන්න මේ ජයයක මධ්‍ය ලක්ෂයයි වෘත්තයක කේන්ද්‍රයයි යා කරන රේඛාව ජයයට ලම්බ වෙනවා. ඒ කියන්නේ අපි ගත්තාම AB කියන ජයයේ මධ්‍ය ලක්ෂය අපි මාක් කරගන්නවා. මාක් කරගෙන ඕවල ඉඳන් සීට යා කරා නැත්නම් මධ්‍ය ලක්ෂයට යා කරාම ලම්බක වෙනවා. ඒක තමයි ප්‍රමේයයෙන් කියන්නේ. මොකද්ද වෘත්තයක ජයයත් වෘත්තයක කේන්ද්‍රයත් ජයයක මධ්‍ය ලක්ෂයත් යා කරන රේඛාව ජයයට ලම්බ වෙනවා. ඒක තමයි අපි මේ ප්‍රමේයයෙන් කියන්නේ. ජයයට ලම්බ වෙන රේඛාව ගැන කතා කරන්නේ. වෘත්තයක කේන්ද්‍රයත් ජයයි මධ්‍ය ලක්ෂයත් යා කරන රේඛාව ජයයට ලම්බ වෙනවා. මේක තමයි ප්‍රමේය 16න් අපි කියන්නේ. හරි. ප්‍රමේය 17. අන්න ඒ ප්‍රමේයම විලෝමය. මේක ජයයන් සම්බන්ධව ඒකෙම විලෝමය. අරක කිව්වේ යා කරන රේඛාව ලම්බක වෙනවායි කිව්වා. මේක කියන්නේ වෘත්තයක කේන්ද්‍රයේ ඉඳන් ජයයට අඳින ලම්බයෙන් ජය සමච්ඡේදනය වෙනවා. කෙලින්ම ප්‍රමේය 16 විලෝමය. දැන් ජයයක අනිත් පැත්ත. එතකොට අපිට මේකෙදි මතක තියාගන්න ඕනේ කේන්ද්‍රයේ ඉඳන් ජයයට අඳින ලම්බෙන්. හරි. අපි දැන් කලින් එකේදී යන්නේ මධ්‍ය ලක්ෂයට යා කරන රේඛාව. එහෙම නෙමෙයි. මෙතන කෙලින්ම ඕවල ඉඳන් ලම්බකයක් ගන්නවා. ගැහුවොත් මෙයාව සමානව දෙකට බෙදෙනවා. කලින් පළවෙනි 16 කිව්වේ ප්‍රමේය 16 කිව්වේ
මධ්‍ය ලක්ෂය යා කරන රේඛාව ජයට ලම්බ වෙනවා කිව්වා. මේක කියනවා ලම්බකයක් ගැහුවා මේක මධ්‍ය ලක්ෂයේ හරහා යනවා. 16 ප්‍රමේයේ විලෝමය තමයි 17 දී කතා කරන්නේ. මේක ජයයන් සම්බන්ධව මත තියාගන්න ඕනේ. 15 16 17 දෙක ජයයන් සම්බන්ධ දෙන්නේ. 18. හරි. අපි මෙතනින් එනවා 18න් පස්සේ වෘත්තයක කෝණ සම්බන්ධ වෙන ටික ප්‍රමේයන් ටික. ප්‍රමේය 18 හොඳට මතක තියාගන්න ප්‍රමේය. වෘත්ත ඡාපයක් මගින්. දැන් ඡාප ගැන කතා කරන්නේ. අපිට පුළුවන් වෘත්තයක් ඡාප දෙකකට කඩන්න. සුළු ඡාපයකුයි මහා ඡාපයකුයි. මෙතන අපිට මේ දෙකටම මේක අදාළ වෙනවා. වෘත්ත ඡාපයක් මගින් සුළු හෝ මහ වේවා. ඡාපයක් මගින් වෘත්තයේ කේන්ද්‍රය මත ආපාදනය. කියන්නේ කේන්ද්‍රයේ හැදෙන කෝණයයි. එම ඡාපය මගින් ඒ ඡාපයෙන්ම නැත්නම් සුළු ඡාපයෙන් නම් කේන්ද්‍රය මත හැදෙන්නත් ඕනේ, වෘත්තය මත හැදෙන්නත් ඕනේ. වෘත්තයේ ඉතිරි කොටස මත ආපාදනය කරන කෝණයෙන් දෙගුණයක් වෙනවා. එතකොට මම මේ ක්‍රම දෙකටම මේක ඇඳලා තියෙන්නේ. මේ සුළු ඡාපයෙන් ඇඳලා තියෙන්නේ. සුළු ඡාපයෙන් ඇඳලා තියෙනවා කේන්ද්‍රයට කෝණයක්. මේක මත කේන්ද්‍රය මත ආපාදිත කෝණය. එතනින් C වලට ගිහිලා මේ ඇඳලා තියෙනවා වෘත්තය මත ආපාදිත කෝණය. ඒතර මේ සුළු ඡාපය මගින්. සුළු ඡාපය පාවිච්චි කරලා තමයි ඇඳේ. ඒක තමයි සම්බන්ධ වුනේ. එතකොට අපි කිව්වේ සුළු ඡාපයේ එක වගේ දෙගුණයක් තමයි කේන්ද්‍රය මත ආපාදිත වෙන්නේ. ඒතර අපි කිව්වොත් එහෙම AOB එක නැත්නම් කේන්ද්‍රය මත ආපාදිත කෝණ සමානයි දෙක වැඩි කිරීම වෘත්තය මත ආපාදිත කෝණය. ඒ සුළු ඡාපයට දැන් අදිනවා ඒකෙම මහා ඡාපයට. AB ගේ මහා ඡාපය. ඒතර මේ පැත්තෙන් ඇඳෙන්නේ. එතනින් කේන්ද්‍රයට ආවුනහම කේන්ද්‍රය මත කෝණය මෙන්න මේක. මේක පරාවර්ත කෝණයක්. මේ ආපාදිත කෝණය පරාවර්ත කෝණයක්. ඒක අපි හොඳට ඔළුවේ තියාගන්න. හරි. එතකොට ඒකේ වෘත්තය මත හැදෙන එක මෙතන තියෙනවා. හරි. අන්න දැන් මේ දෙකම පෙන්නලා තියෙනවා. එතකොට අපිට මේකේ ලිලින්ම ලියන්න බා AOB මතක තියාගන්න AOB නිකන් නෙමෙයි AOB මෙතන සුළු කෝණයක් තියෙනවා මේ පරාවර්ත කෝණිකුත් පරාවර්ත නොවන කෝණේ කෝණ දෙකක් තියෙනවා. දැන් මෙතන අපි කතා කරන්නේ පරාවර්ත කෝණේ මේ පැත්තේ ගැන අපි ගන්නෙ මොකද මහා ඡාපයේ පැත්තනේ. එතකොට මහා ඡාපයේ පැත්තෙන් ගත්තහම මේක කෙලින්ම කේන්ද්‍රයේ මත ආපාදිත කෝණේ පරාවර්ත කෝණය අතර අපි ලියන්න ඕනේ AOB පරාවර්ත කෝණේ සමානයි ACB. මෙන්න මෙයා තමයි මෙතන වෘත්තය මත ආපාදිත කෝණය. එතකොට එයා දෙක වැඩි කිරීම වෘත්තය මත ආපාදිත කෝණය කියලා ප්‍රමේයෙන් මේ ප්‍රමේය 18 ඒක තමයි කියන්නේ. හරි. ඊට පස්සේ අපි යනවා ප්‍රමේය 19ට. ප්‍රමේය 19ට ගියාට පස්සේ ඒකේ තියෙනවා වෘත්තයේ එකම ඛණ්ඩයේ කෝණ සමාන වේ. අපිට මෙතනදී වෘත්තයේ ඛණ්ඩ දෙකකට කඩන්න පුළුවන්. මහා වෘත්ත ඛණ්ඩය සහ සුළු වෘත්ත ඛණ්ඩය කියන. සුළු ඡාපය මගින් හැදෙන එක සුළු වෘත්ත ඛණ්ඩය. මහා ඡාපය මගින් මහා ඡාපයත් ජයයත් සම්බන්ධ වෙන එක තමයි මහා වෘත්ත ඛණ්ඩය වෙන්නේ. හරි. මම මෙතන පෙන්නලා තියෙන්නේ මහා වෘත්ත ඛණ්ඩය ටික පමණයි. මේ පැත්තෙන් තියෙනවා ඊට පස්සේ සුළු වෘත්ත ඛණ්ඩය ටික මේ තියෙන්නේ. මහා වෘත්ත ඛණ්ඩය මේ තියෙන්නේ. මේ පැත්තේ මහා වෘත්ත ඛණ්ඩය හැදෙන කොන කොච්චර හැදුනත් මේ තියෙන්නේ. එතකොට ඒ ජයයම සම්බන්ධ කරගෙන උඩට හැදෙනවා කෝණ. තව අපිට ගොඩක් අඳින්න පුළුවන්. මේ ඔක්කොම මහා වෘත්ත ඛණ්ඩය තුල හැදෙන කෝණ. මහා වෘත්ත ඛණ්ඩයේ මේ කොටස. එතකොට ඒ ඇතුලේ හැදෙන ටික මේ ටික. එතකොට ඒ ටික ඔක්කොම ටික සමාන වෙනවා. එතකොට මහා වෘත්ත ඛණ්ඩයේ හැදෙන ඔක්කොම ටික කෝණ ටික සමානයි. එතකොට ඒවට අපි කියන්නේ එකම ඛණ්ඩයේ කෝණ කියලා. එකම ඛණ්ඩයක් තුල තියෙනවනේ. අනිත් එක සුළු වෘත්ත ඛණ්ඩ. මෙතනින් මම දෙකක් දාලා පෙන්නලා තියෙන සුළු වෘත්ත ඛණ්ඩයේ සුළු ඡාපය මගින් හැදෙන එක. එතකොට සුළු එක ඇතුලේ ටික වෙනම සමානයි. එතකොට මහා වෘත්ත ඛණ්ඩය තුල තියෙන කෝණවල මහා වෘත්ත ඛණ්ඩය සමාන වෙනවා. සුළු වෘත්ත ඛණ්ඩය තුල තියෙන සුළු වෘත්ත ඛණ්ඩය සමාන වෙනවා. අපි මේකට කියනවා එකම ඛණ්ඩයේ කෝණ සමාන වේ. එකම ඛණ්ඩයක් තුල කෝණ සමාන වේ. ඒක තමයි ප්‍රමේය 19 තියෙන්නේ. අර දැන් වෘත්තයක වෘත්තවල කෝණ සම්බන්ධයෙන් දෙකක් කතා කරා. ඊළඟට ප්‍රමේය 20. හරි මේකට අපි කියන අර්ධ වෘත්තයේ කෝණය ඍජු කෝණයක් වෙනවා. අර්ධ වෘත්තය කියලා කියන්නේ විස්කම්භයක් හරහා ඇදෙන කෝණය. දැන් මේ තියෙන්නේ AB කියන්නේ විස්කම්භයක්. AB විස්කම්භයේ ඉඳගෙන මොන ඒවා හැදුනත් මේ තියෙන්නේ මේ ඔක්කොටම අපි කියනවා අර්ධ වෘත්තයේ කෝණ. මේ පැත්තට වගේම අනිත් පැත්තට අදින්න පුළුවන්. මේක මහා වෘත්ත ඛණ්ඩ, විශාල වෘත්ත ඛණ්ඩ, කුඩා වෘත්ත ඛණ්ඩ කියලා දෙකක් නෑ. මොකද එකම සමානයිනේ. අර්ධ වෘත්තයනේ බෙදිලා තියෙන භාග. මේ පැත්තට ඇඳත් ওই විදිහටම තමයි හැම කෝණයක්ම අංශක අණුවක් වෙනවා. එතකොට අපිට මේකෙන් කියන්නේ AB කියන්නේ විස්කම්භයක් නම් මොකද්ද? ඒකින් හැදෙන කෝණ සියල්ලම අර්ධ වෘත්තයේ කෝණ සියල්ලම අංශක 90ක් වෙනවා. ඒ කියන්නේ එකම ඛණ්ඩයේ කෝණම තමයි. හැබැයි එකම ඛණ්ඩයේ කෝණ ටික අර්ධ වෘත්තයක පිහිටන්නේ. එතකොට අපි ඒවට කියනවා විශේෂ නමක් අර්ධ වෘත්තයේ කෝණ. ඒවා හැම එකම අංශක 90ක් වෙනවා. ප්‍රමේයන් 20යි. ඔන්න ප්‍රමේයන් 20 කියන්නේ අපේ 10 වසර සිලබස් එකේ තියෙන ටික කවර් වෙනවා මෙතනින්. එච්චරයි. ওই ප්‍රමේයන් 20 තමයි 10 වසරට තියෙන. අපි නැවත මතක් කරගත්තොත් රේඛා සම්බන්ධව ප්‍රමේයන් 4යි. ත්‍රිකෝණ සම්බන්ධව ප්‍රමේයන් 5යි. සමාන්තර සම්බන්ධව ප්‍රමේයන් 6යි. වෘත්තයක ජයයන් සම්බන්ධව දෙකක් තිබුණා. වෘත්තයක කෝණ සම්බන්ධව තුනක් තිබුණා. එච්චරයි. රේඛා සම්බන්ධව ගත්තොත් එහෙම සරල රේඛා දෙකක් හමු වෙනවා පළවෙනි එක. ඊට පස්සේ සරල රේඛා දෙකක් ඡේදනය වෙනවා.
ඊට සරල රේඛා දෙකක් සමාන්තර රේඛාවක් වෙනවා. ඊට සමාන්තර රේඛාවක ලක්ෂණ ඔක තමයි රේඛා හතර. කොණ ගත්තාම බාහිර කෝණයක් ගැන කතා කරා. අභ්‍යන්තර කෝණ තුන ගැන කතා කරා. ඊට පස්සේ සමද්විපාද ත්‍රිකෝණ ප්‍රමේය සම්බන්ධව සමද්විපාද ත්‍රිකෝණ සම්බන්ධ තුනක් තිබ්බා. සමාන්තර රාශිය ගත්තාම සමාන්තර රාශිය 6න් දෙකක් සමාන්තර රාශිය ලක්ෂණ අනිත් හතර සමාන්තර රාශියක් චතුරස්‍රය සමාන්තර රාශියක් කරන්නේ කොහොමද කියන්නේ. ඊළඟට ගත්ත වෘත්තයක ජයයන් වල දෙකක් තිබ්බා. එකක් ජයයක මධ්‍ය ලක්ෂය ජයයක මධ්‍ය ලක්ෂයටත් මේ දෙක යාකරන එක මේ ලම්බක වෙනවා. ඊට පස්සේ ඒකෙම විලෝමය අනිත් පැත්ත ලම්බකයක් වෙනවා නම් ඒක සමච්ඡේදනය වෙනවා. අනික වෘත්තයේ කෝණ සම්බන්ධ තුනක් තිබුණා. වෘත්තයේ කෝණ සම්බන්ධ තුන ගත්තාම පහසුවෙන්ම පළවෙනි එක වෘත්තයේ මත සහ කේන්ද්‍රීය මත ආපාදිත සම්බන්ධයක් තිබුණා. ඊට පස්සේ එකම ඛණ්ඩයේ කෝණ ගැන කතා කරා. අර්ධ වෘත්තයේ කෝණ ගැන කතා කරා. ක්‍රමයන් ටික මතක තියාගන්න. බොහොම සරලයි. මතකයේ තබා ගැනීම තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. හරි. අපි යනවා 10 වසරේ කොටස අවසන් කරලා දැන් 11 වසරේ කොටස. ක්‍රමයේ 21. හරි. ක්‍රමයේ 21 ගත්තට පස්සේ දැන් මේ කතා කරන්නේ සමාන්තර රේඛා අතර පිහිටන වර්ගඵලයන් ගැන. එකම ආධාරකයේ මත හා එකම සමාන්තර රේඛා යුගලයන් අතර පිහිටි යුගලයක් අතර පිහිටි සමාන්තර රාශි වර්ගඵලයන් සමාන්තර රාශි ගැන කතා කරන්නේ. සමාන්තර රාශියේ තියෙන විශේෂ දෙයක් ඒ සමාන්තර රාශි ඔක්කොටම එකම ආධාරකයේ තියෙන්න ඕනේ එකම සමාන්තර රේඛා අතර පිහිටනවා. මේ එකම ආධාරකයේ මේ එකම සමාන්තර රේඛා දෙකක් අතර ඔක්කොම ඇඳලා තියෙන්නේ මේ ආධාරකයේ තමයි ඔක්කොටම තියෙන්නේ. මේ සමාන්තර රාශිය ගත්තත් ඒක මේක ගත්තත් ඒක මේ සමාන්තර රාශි තුනක් තියෙනවා. එතකොට AB කියන්නේ එකම ආධාරකය. ඒතර මේ තියෙන එකම AB සහ මෙතන EA කියන්නේ එකම සමාන්තර රේඛා අතර පිහිටි. සමාන්තර රාශිය මේකේ 10ක් යනද 10ෙම වර්ගඵල සමානයි. කොහොම සරලයි ඒක. එකම ආධාරකය කියන එක මතක තියාගන්න ඕනේ. එකම සමාන්තර රේඛා කියන එක මතක තියාගන්න. හරි. ක්‍රමයේ 22 තියෙනෙත් ඒ වගේ. එතන කතා කරේ සමාන්තර රාශිය. ඒ වගේම ත්‍රිකෝණ ගැන කතා කරා. එකම ආධාරකයේ මත හා එකම සමාන්තර රේඛා යුගලයක් අතර පිහිටි ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමාන වෙනවා. එකම ආධාරකයේ මත හා එකම සමාන්තර රේඛා යුගලයක් අතර පිහිටි ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමාන. අතන කතා කරේ එකම ආධාරකයේ මත හා එකම සමාන්තර රේඛා යුගලයක් අතර පිහිටි සමාන්තර රාශිය. ඒව වර්ගඵලයෙන් සමානයි. මෙතනදී කියන්නේ ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමාන නැහැ. දැන් මෙතන ගත්තම මේ එකම ආධාරකයේ AB කියන්නේ. ඊට පස්සේ මේ එකම සමාන්තර රේඛා අතර තමයි මේ ටික පිහිටන්නේ. එකම සමාන්තර රේඛා අතර මොකද AB සමාන්තරයි CD අතර. ඒ ඇතුළේ ත්‍රිකෝණ තුනක් ඇඳලා තියෙනවා. මේ අඳින ත්‍රිකෝණ තුනේ වර්ගඵලය සමානයි. ඒක තමයි මේ ප්‍රමේය කියන්නේ. මොකද හේතුව මේ හැම ත්‍රිකෝණයකටම ලම්බක ගැව්වහම එකම ලම්බක උසක් තමයි ඔක්කොටම එන්නේ. එකම ආධාරකය අපි ත්‍රිකෝණයක වර්ගඵලය දන්නවා භාගය වැඩි කිරීම ආධාරකය වැඩි කිරීම ලම්බ උස. ඉතින් ආධාරකයක් වෙනස් වෙන්නේ නැහැ. ලම්බ උසත් වෙනස් වෙන්නේ නැත්නම් භාගය කොහොමත් වෙනස් වෙන්නේ නැහැ. එතකොට ත්‍රිකෝණ කීයක් ඇඳත් වර්ගඵලයෙන් සමානයි. මේක තමයි ප්‍රමේය 22 කියලා අපිට කියන්නේ. ප්‍රමේය 23. මුලින් සමාන්තර රාශිය ගැන කතා කරා. ඊට පස්සේ ත්‍රිකෝණ ගැන කතා කරා. දැන් දෙකම එකට තියෙන අවස්ථාවක් ගැන කතා කරා. ත්‍රිකෝණයක් හා සමාන්තර රාශියක් එකම ආධාරකයේ මත හා එකම සමාන්තර රේඛා යුගලයක් අතර පිහිටා තියෙනවා නම් එම ත්‍රිකෝණයේ වර්ගඵලය එම සමාන්තර රාශියේ වර්ගඵලයෙන් හරියඩක් වෙනවා. ඒ කියන්නේ එකම ආධාරකේ නම් තියෙන්නේ එකම සමාන්තර රේඛා නම් තියෙන්නේ. ඒ දෙකම එකට පිහිටනවා නම් ත්‍රිකෝණයකුයි සමාන්තර රාශියකුයි දෙකම එකට පිහිටනවා නම් සමාන්තර රාශියේ වර්ගඵලයෙන් හරියඩක් තමයි මේ ත්‍රිකෝණයේ වර්ගඵලය වෙන්නේ. ඔක සමාන්තර රාශියේ වර්ගඵලය හොයන්නේ ආධාරක වැඩි කිරීම ලම්බ උස. ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්නේ භාගය වැඩි කිරීම ආධාරක වැඩි කිරීම ලම්බ උස. එතකොට මේ දෙක ගත්තාට පස්සේ ඒකේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. මොකද කෙලිම භාගය සමාන වෙන්නේ. මොකද සමාන්තර දෙකම ආධාරක සමානයි දෙකම ලම්බක ලම්බ උසත් සමානයි. ඒතකොට එහෙම වුණාට පස්සේ භාගය විතරයි වෙනස එන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි භාගය වැඩි කිරීම සමාන්තර රාශියේ වර්ගඵලය කියලා. හරි. ප්‍රමේයන් 23 වෙනි ප්‍රමේයන් තමයි එක කතා. ඒතර අපි ප්‍රමේයන් තුනක් කතා කරා 20 ඉඳන්. ඒ තුනම එකම ආධාරකය එකම සමාන්තර රේඛා අතර පිහිටියව ගැන තමයි කතා කරන්නේ. හරි. අපි යනවා ප්‍රමේය 24ට. ප්‍රමේය 24 ඉඳන් ප්‍රමේයන් 4ක් යනකම් ත්‍රිකෝණවල පාද සම්බන්ධව තමයි තියෙන්නේ. දැන් මේ පළවෙනි එක මේකට අපි නමක් කියනවා මධ්‍ය ලක්ෂ ප්‍රමේය. හරි ප්‍රසිද්ධ ප්‍රමේයක්. මේකෙදි කියන්නේ ත්‍රිකෝණයක පාදයක මධ්‍ය ලක්ෂ හරහා යා කරන රේඛාව. ත්‍රිකෝණයක පාදයක් ගන්නවා. ඒ දෙකේ මධ්‍ය ලක්ෂ හරහා මාක් කරගෙන මධ්‍ය ලක්ෂ යා කරනවා. යා කරන මේ රේඛාව තුන්වෙනි පාදයට සමාන්තර වෙනවා තුන්වෙනි පාදේ. හරි. තුන්වෙනි පාදයේ දිගින් හරි අඩක් වෙනවා. දැන් මේ තියෙන්නේ. මේකට අපි කියන විශේෂ මධ්‍ය ලක්ෂ ප්‍රමේය හොඳට මතක තියාගන්න. හරි ජනප්‍රියයි. ගොඩක් වෙලාවට ගානකට එන්න පුළුවන් එකක්. එතකොට මේ තියෙන්නේ AB පාදයේ මධ්‍ය ලක්ෂය Eද AC පාදයේ මධ්‍ය ලක්ෂය F ද නිසා
ඒ දෙක වෙන හින්දා ඒ දෙක මම යා කරලා තියෙනවා. යා කරාට පස්සේ ඒකෙන් වෙනවා මොකද්ද? EF සමාන්තරයි BC වෙනවා. ඒ වගේම EF සමානයි භාගයයි BC වෙනවා. මධ්‍ය ලක්ෂ්‍ය යා කරන රේඛාව තමයි මේ තියෙන්නේ. මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය බොහොම සරල ප්‍රමේයක්. හැබැයි හොඳට මතක තියාගෙන නිසා පාවිච්චි කරන්න පුළුවන්. හරි. එතකොට ඊළඟ එක. ප්‍රමේය 25 තියෙන අර ඉගෙනගත්ත මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය විලෝමය. කලින් කේදී කිව්ව මධ්‍ය ලක්ෂ්‍ය යා කරන රේඛාව සමාන්තර වෙනවා කිව්වා. දැන් කියනවා එක් මධ්‍ය ලක්ෂයක ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂ්‍ය හරහා තව පාදයකට සමාන්තර වදින රේඛාවෙන් ඉදිරි පාදයේ සමච්ඡේදනය වෙනවා. අපි එකත් බොහොම සරලයි. මේකට අපි කියනවා මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය විලෝමය කියලා. මේකත් හරි ප්‍රසිද්ධයි. මොකද්ද? ABC ත්‍රිකෝණයේ AC පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය Dද ඒ වගේම DE සමාන්තරයි AB දෙන ලෙස ඇඳහම එහෙම වුණාට පස්සේ මොකද වෙන්නේ? මේ BC පාදය හරියට සමච්ඡේදනය කරනවා E වල. ඒක තමයි ප්‍රමේයයෙන් කියන්නේ. AB පාදයට සමාන්තරව AC පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය හරහා අඳින්නම රේඛාවක. ඒ කියන්නේ කෙලින්ම ඊළඟ පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය හරහා. ඕක තමයි කියන්නේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය විලෝමය කියන්නේ. හරි. අපි දැන් ප්‍රමේය 25ක් ඉවර කරා. 20න් පස්සේ තුනක් එකම ආධාරකය හා එකම සමාන්තර රේඛා අතරට අපි දැම්මා. ඊට පස්සේ තව දෙකක් මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය සහ ඒකේ විලෝමයට ගියා. හරි. ඊළඟට මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයයට කිට්ටුවෙන් යන එක. මොකද හේතුව මේකත් අපිට මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය කියන්නේ මේකේ දියුණු අවස්ථාවක් වෙන්න පුළුවන්. මොකද්ද? ත්‍රිකෝණයක එක් පාදයකට සමාන්තරව අඳින ලද සරල රේඛාවක් ඉදිරි පාදයේ සමානුපාතිකව බෙදෙනවා. අපි කිව්වේ කලින් මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයදී කිව්වේ මධ්‍ය ලක්ෂ්‍ය යා කරන රේඛාව සමාන්තර වෙනවා කියලා. මධ්‍ය ලක්ෂ්‍ය යා කරන මධ්‍ය ලක්ෂ්‍ය දෙක කියන්නේ සමානව බෙදෙනවා කියන්නේ එකම අනුපාතයට කියන එක. මෙතෙන්දි කියන්නේ ත්‍රිකෝණයක එක් පාදයකට සමාන්තරව අඳින ලද සරල රේඛාව ඉදිරි පාදයේ සමානුපාතිකව බෙදෙනවා. හරි. මේකත් බොහොම මේකත් හොඳ ඒ කියන්නේ මේකට අපි කියනවා සමානුපාත ප්‍රමේය කියලා කියනවා. ත්‍රිකෝණ සමානුපාත ප්‍රමේය. දැන් මේ බලන්න AC හරහා යන එකක් තමයි E කියන්නේ. AC ගේ එක ලක්ෂ්‍යය. ඊට පස්සේ CB ගේ එක ලක්ෂ්‍යයක් F. මේ දෙක සමාන්තරයි. මෙච්චරයි දන්නේ. අර මධ්‍ය ලක්ෂ්‍ය කතන්දර මොකුත් නැහැ. මේක සමාන්තරයි. AB පාදයට සමාන්තර අඳින මේ ඕන තැනකින් අඳින්න පුළුවන් සමාන්තර රේඛා. ඒ අඳින හැම සමාන්තර රේඛාව මොකද්ද වෙන්නේ? මේ පාද සමානුපාතිකව තමයි බෙදන්නේ. ABC ත්‍රිකෝණය මේක සමාන්තර නිසා මේ සමානුපාත විදියට ලියන්නේ කොහොමද? CEEA අනිත් එක CFAB. ඒ අනුපාතය ඒකම භාගයක් හැටියට අපිට ලියන්න පුළුවන් මේ ආකාරයට. ඒ කියන්නේ අපිට මේක කියන්න පුළුවන් CA පාදය හා CB පාදය සමානුපාතිකව බෙදෙනවා. කොච්චර සමාන්තර රේඛා ඇන්දත් තුන්වෙනි පාදයට අර රේඛා දෙක සමානුපාතිකව බෙදෙන එක අනිවාර්යයි. මේක අභ්‍යන්තරව බාහිරව ඒ ඕන විදිහකට බෙදන්න පුළුවන්. අපි ප්‍රමේය 26 ඒ සාකච්ඡා කරේ. ඒකේ විලෝමයක් අපිට තියෙනවා. ඒක 27 කියන්නේ 26 විලෝමය. සරල රේඛාවක් මගින් ත්‍රිකෝණයක පාදය සමානුපාතිකව බෙදනවා නම් එම සරල රේඛාව ත්‍රිකෝණ ඉදිරි පාදයට සමාන්තර වෙනවා. කලින් කිව්වේ සමාන්තර වෙනවා නම් සමානුපාතිකව බෙදනවා කිව්වා. මේකෙදි කියනවා සමානුපාතිකව බෙදෙනවා නම් සමාන්තර වෙනවා කියලා. සමානුපාත ප්‍රමේය විලෝමය කියලා තමයි මේකට කියන්නේ. මේකෙදි කියන්නේ සමාන්තර කතාවක් නැහැ සමානුපාතිකව බෙදනවා. මොකද ABC ත්‍රිකෝණයේ CB බෙදීම EA. CB අපි ලේසියෙන් බලා ගන්න පුළුවන්. CE බෙදීම EA දෙන්නගේ අනුපාතය සමානයි අර පැත්තේ. CF බෙදීම FP. ඒක සමානුපාතව බෙදෙන. එහෙමත් නැත්නම් සමානුපාතයක් කරේ ලියන්න පුළුවන්. එහෙම වෙනවා නම් මොකද්ද වෙන්නේ? මෙන්න මේ දෙන සමාන්තරයි කියලා කියනවා. මේකට අපි කියනවා මේ රේඛාවට AC පාදය හා CB පාදය සමානුපාතිකව බෙදෙන ලක්ෂයන් හරහා ඇඳි රේඛාව. ඔක තමයි ප්‍රමේය 27. 28. අපි එතනින් යනවා ත්‍රිකෝණ. දැන් අපි ඊළඟට එනවා සමකෝණික ත්‍රිකෝණ වලින් දෙකක් තියෙනවා. මොකද්ද ප්‍රමේය 28 තියෙන ත්‍රිකෝණ දෙක සමකෝණී වෙනවා නම් ඒ සමකෝණී වෙනවා කියන්නේ එක් ත්‍රිකෝණයක කෝණ තුන තවත් ත්‍රිකෝණයක කෝණ තුනට සමාන වෙනවා කියන එක. එහෙම වෙනවා නම් එම ත්‍රිකෝණ දෙක අනුරූපාද සමානුපාතික වෙනවා. එම ත්‍රිකෝණ දෙකේ අනුරූපාද සමානුපාතික වෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මේ ත්‍රිකෝණ දෙක සමකෝණී කියලා. මේකට අපි සමකෝණී ත්‍රිකෝණ ප්‍රමේය කියලා කියනවා. මේකත් හරි ප්‍රසිද්ධ ප්‍රමේයක්. එතකොට මේ සමකෝණී ත්‍රිකෝණ ප්‍රමේය ගැන කතා කරනකොට දැන් මේ ත්‍රිකෝණ දෙක සමකෝණී වෙනවා කොහොමද? ABC ත්‍රිකෝණයයි PQR මේ අනුරූප කෝණ සමාන වෙනවා. මේ A P ට සමාන වෙනවා, B Q ට සමාන වෙනවා, C R ට සමාන. ඒතර මේකට අපි කියනවා ත්‍රිකෝණ යුගලේ සමකෝණී කියලා. මේ සමකෝණී වෙනවා නම් ඒකේ පාද සමානුපාතික වෙනවා. දැන් අපි ගත්තොත් එහෙම A පාද ඒ විදිහටම ගන්න ඕනේ. AC බෙදීම PR. අනිත් එක CB බෙදීම RQ. අනිත් එක AB බෙදීම PQ. මෙන්න මේ ආකාරයට ගත්තාට පස්සේ
ඒ කියන්නේ අපිට මේක අනුරූපපාද සමානුපාතික වෙනවා. මේක සමකෝණික ත්‍රිකෝණ ප්‍රමේය. මොකද්ද? ත්‍රිකෝණ දෙකක් සමකෝණී නම් ඒ ත්‍රිකෝණ දෙක සමරූපීද වෙනවා. සමරූපී වෙනවා කියන්නේ ඒ විදියෙම රූපයක් වෙනවා කියන එක. හරි. සමරූපී වෙනවා. එතකොට අනුරූපපාද සමානුපාතික වෙනවා. ඒ තමයි සමකෝණික ත්‍රිකෝණ ප්‍රමේය. හරි. 29න් ඉන්නේ ඒකේ විලෝමයේ පැත්ත. ඒකේ විලෝමයේ පැත්ත. ඒකේ විලෝමයේ පැත්ත ගැන කතා කරනකොට එක් ත්‍රිකෝණයක පාද තුන තවත් ත්‍රිකෝණයක පාද තුනට සමානුපාතික වෙනවා නම් අපි කිව්වේ එක් ත්‍රිකෝණයක කෝණ තුන තවත් ත්‍රිකෝණයක සමකෝණී වෙනවා කිව්වේ ඒකයි. එතකොට අනුරූපාද සමානුපාතික දැන් කියන්නේ ත්‍රිකෝණයක පාද තුන තවත් එක පාද තුනට සමානුපාතික වෙනවා නම් එම ත්‍රිකෝණ දෙක සමකෝණී වෙනවා. අපිට යම් කිසි අවස්ථාවක ත්‍රිකෝණ දෙක සමකෝණී කියලා පෙන්වන්න ඕනේ අනුරූපපාද සමානුපාතික වෙනවා කියලා. ඒතර ප්‍රමේයෙන් ඒක එනවා. මෙතන ත්‍රිකෝණ දෙක ගත්තොත් මේ ත්‍රිකෝණ දෙක සැලකුවාම ABC හා PQR ත්‍රිකෝණ සැලකුවාම මේකේ අනුපාත ගන්නවා. මම ගන්නවා පළවෙනි එක AB බෙදීම PQ. ඒ අනුපාතයේ අගය සමාන වෙනවා මේ පැත්තේ. AC බෙදීම PR. ඒකත් සමානයි. අනිකත් සමානයි. මෙහෙම වෙනවා නම් මේකට අපි කියන අනුරූපාද සමානුපාතිකව සමාන වෙනවා කියලා. අනුරූපපාද අතර අනුපාතය සමාන වෙනවා කියලා කියන්නේ. මේක තමයි අනුරූපාද සමානුපාතික වෙනවා කියන්නේ. එතකොට එහෙම වුණොත් ABC ත්‍රිකෝණයයි PQR ත්‍රිකෝණය දෙක සමකෝණී ත්‍රිකෝණ දෙයක්. A සමානයි P කෝණයට B සමානයි Q කෝණයට C සමානයි R. කියන්නේ සමානුපාත නැත්නම් සමකෝණික ත්‍රිකෝණ ප්‍රමේය විලෝමය තමයි ප්‍රමේය 29 හැටියට අපිට ලැබෙන්නේ. හරි. අපි යනවා ප්‍රමේය 30ට. ප්‍රමේය 30 දී අපිට තියෙන්නේ වෘත්ත චතුරස්‍ර ගැන. මෙතනින් පස්සේ ප්‍රමේයන් තුනක් වෘත්ත චතුරස්‍ර වලට අපි වෙන් වෙන්නේ. ඒතර වෘත්ත චතුරස්‍ර කියලා කියන්නේ වෘත්තයක චතුරස්‍රයේ ශීර්ෂ හතරම වෘත්තය මත පිහිටනවා. අපි ඒවට කියන වෘත්ත චතුරස්‍ර කියලා. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. එකක් පිහිටලත් බෑ, දෙකක් පිහිටලත් බෑ, තුනක් පිහිටලත් බෑ. හතරම මේ මත පිහිටීම අනිවාර්යයි. හරි. එතකොට ඒ වගේ හැදෙන වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වෙනවා. සම්මුඛ කෝණ පරිපූර්ණක වෙනවා. සම්මුඛ කෝණ පරිපූර්ණ නැහැ. සම්මුඛ කෝණ කියන්නේ මුණට මුණ දින කෝණ. එතකොට මේ වෘත්ත චතුරස්‍රයක් මොකද ශීර්ෂ හතරම තියෙන්නේ වෘත්තයේ පරිධිය මත. එතකොට මේ PQR වෘත්ත චතුරස්‍රයක් නම් එහෙම වෙනවා නම් මේවා සමාන වෙනවා. ඒ දෙන්න පරිපූර්ණක වෙනවා. මුණට මුණට එකතු වෙලා තියෙන දෙන්න 180 වෙනවා. මේ කෝණය සමානයි මේ කෝණය වෙනවා 180යි. එතකොට මේ කෝණයයි දෙකේ එකතුවත් 180 වෙනවා. එතකොට යුගල ඔයාලට අපි කියන්නේ සම්මුඛ කෝණ පරිපූර්ණක සම්මුඛව තියෙන කෝණ දෙක සමාන වෙන්නේ නැහැ. ඒ දෙකේ එකතුව 180 වෙනවා. ඕක තමයි සම්මුඛ කෝණ පරිපූර්ණක වෙනවායි කියලා අපි කියන්නේ. ඒ ප්‍රමේය 30. හරි. ඒකේ විලෝමය තමයි 31 හැටියට පාවිච්චි කරන්නේ. විලෝමය කියන්නේ අර කිව්වා වෘත්ත චතුරස්‍රයක් තුල තියෙනවා වෘත්ත චතුරස්‍රයක් නම් සම්මුඛ කෝණ පරිපූර්ණක වෙනවා. දැන් ඊළඟට චතුරස්‍රයක සම්මුඛ කෝණ යුගලයක් පරිපූර්ණක නැහැ. ඒක යුගලයක් තිබුණා නම් ඇති. චතුරස්‍රයක සම්මුඛ කෝණ යුගලයක් පරිපූර්ණක නම් එමෙ චතුරස්‍රයේ ශීර්ෂ වෘත්තය මත පිහිටනවා. ඒවත් නැත්තම් එමෙ චතුරස්‍රයේ වෘත්ත චතුරස්‍රයක් වෙනවා මේ ටික. දැන් මේ චතුරස්‍රය ගත්තේ මම. මෙන්න මේ චතුරස්‍රය අපි ගත්තාම මේ චතුරස්‍රයේ මේ සම්මුඛ කෝණ යුගල දෙක. පළවෙනි එක 180ක් වෙනවා. දෙවෙනි එකත් 180 වෙනවා. මේ දෙකම 180 වෙනකොට මේ දෙකෙන් මොකක් හරි එක් අවස්ථාවක් සිදු වෙනවා නම් ඇති. මේ දෙකෙන් එකක් එක්ක පළවෙනි දෙන්න සම්මුඛ කෝණ යුගලයේ 180ක් වෙනවා. එහෙමත් නැත්නම් අනිත් දෙන්න 180ක් වෙනවා එකතු. එහෙම දෙකකින් එකක් සිදු වුණා නම් හොඳටම ඇති. අපි මේ වගේ අවස්ථාවකට කියනවා ABCD යනු වෘත්ත චතුරස්‍රයක් වේ. නැත්නම් වෘත්තයේ පරිධිය මත ශීර්ෂ හතරම පිහිටයි. ප්‍රමේය 31. ප්‍රමේය 30 විලෝමය. හරි. ප්‍රමේය 32 තියෙන්නේ වෘත්ත චතුරස්‍ර ගැන. වෘත්ත චතුරස්‍ර ගැන තියෙන තුන්වෙනි ප්‍රමේය. හරි. එතකොට අපි ගත්තාම වෘත්ත චතුරස්‍රයක් කියලා දෙන්දී ගත්තාම පාදයක් දික් කිරීමෙන් හැදෙනවා බාහිර කෝණ. චතුරස්‍ර සාමාන්‍ය පාදයක් දික් කරාම බාහිර කෝණයක් හැදෙනවා. ඒ හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වෙනවා. මොකද මේ වෘත්ත චතුරස්‍රයේ තියෙන විශේෂ ලක්ෂණය. හරි. මෙතන තියෙනවා වෘත්ත චතුරස්‍රයක් තියෙනවා. එයාගේ AB පාදේ දික් කරලා අපිට බාහිර කෝණයක් හැදිලා තියෙනවා. ඒ බාහිර කෝණයට අභ්‍යන්තර සම්මුඛ කෝණය වෙන්නේ බාහිර කෝණයෙන් ඇතුලේ ළඟම තියෙන එක. එකේ ඉඳන් සම්මුඛ බලන්න ඕනේ. බැලුවා මෙන්න මෙයා. ඒකට අපි කියනවා අභ්‍යන්තර සම්මුඛ කෝණය. ඒකට මේ අභ්‍යන්තර සම්මුඛ කෝණය සමාන වෙනවා. ඒක තමයි කියන්නේ. එතකොට ABCD වෘත්ත චතුරස්‍රය නම් මේක වෘත්ත චතුරස්‍රය. හැම චතුරස්‍රයකටම මේක අදාළ නැහැ. වෘත්ත චතුරස්‍රයක් නම් මේ බාහිර කෝණය නැත්නම් CBE කෝණය සමාන වෙනවා ADE ට. ඒ කියන්නේ අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වෙනවා. මේක තමයි ප්‍රමේය 32. එතකොට ප්‍රමේයන් තුනක් මේ සඳහා වෙන් කරලා තියෙනවා. වෘත්ත චතුරස්‍ර සඳහා.
33 වෙනි ප්‍රමේය. හරි. දැන් මෙතනින් පටන් ගන්නවා ස්පර්ශක සම්බන්ධ. ස්පර්ශ සම්බන්ධ ප්‍රමේයන් තුනක් තමයි අන්තිමට තියෙන්නේ. හරි. 33 වෙනි ප්‍රමේයෙන් කියනවා වෘත්තයක් මත ලක්ෂයක් ඔස්සේ අරයට ලම්බව ඇති රේඛාව වෘත්තයට ස්පර්ශයක් කරන්න. මුලින්ම කරන්නේ ස්පර්ශයක් කියන්නේ මොකක්ද කියලා හඳුන්වන්න. ස්පර්ශකයක හැඳින්වීම තමයි මේ ප්‍රමේය 33 තියෙන්නේ. මොකද්ද? වෘත්තයක් මත ලක්ෂයක් ඔස්සේ අරයට ලම්බව වඳින රේඛාව. අරයට ලම්බව වඳින රේඛාව තමයි ස්පර්ශයක් කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් ගත්තාම අපි වෘත්තයක් අරේ සිට මේක පාවිච්චි කරලා තමයි අපි ස්පර්ශයක් හඳින්නේ නිර්මාණවලදී. මොකද්ද? කේන්ද්‍රයේ ඉඳන් ඒ ස්පර්ශ ලක්ෂයට අඳින අරයට ලම්බකව ඇඳනනම් එයා ස්පර්ශකයක්. ඒකෝර අපිට කියන්න පුළුවන් OP අරය ලම්බකයි AB නම් එහෙම වෙනවා නම් AB යනු P ලක්ෂයේදී වෘත්තයට ඇඳි ස්පර්ශකයක් වෙනවා. ස්පර්ශකයක් කියන්නේ මොකද්ද කියන තමයි හඳුනන. ස්පර්ශකයක් කියන්නේ මොකද්ද? ස්පර්ශයක් අඳින්නේ කොහොමද? ස්පර්ශයක් අඳින්නේ කේන්ද්‍රයේ ඉඳන් ස්පර්ශ ලක්ෂයට අඳින අරයට ලම්බක වෙන්න අපි රේඛාවක් කරනවා. එයා තමයි අපිට ස්පර්ශකය කියලා කියන්නේ. මේ ප්‍රමේය 33. ප්‍රමේය 34 කියන්නේ යාගෙම විලෝමය. හරි. මෙතනදී කියන්නේ වෘත්තයක් මත ලක්ෂයකදී අඳින ලද ස්පර්ශකය. මේක අඳින ස්පර්ශය. ඇඳපු ස්පර්ශක ලක්ෂණය මේ කියන්නේ. ඇඳපු ස්පර්ශකය. නැත්නම් කලින් 33 විලෝමය තමයි මේ. දැන් මේකෙදි කියන්නේ ඇඳපු ස්පර්ශකයක් අපිට ස්පර්ශකයක් මොකද්ද වෙන්නේ? අරයට ලම්බ වෙනවා. ස්පර්ශ ලක්ෂයේදී අරයට ලම්බ. එතන ඉඳන් අපිට අරයට අඳින්න පුළුවන්. කේන්ද්‍රයට අඳින්න පුළුවන්. අන්න යාට ලම්බක වෙනවා. මේ 33 ප්‍රමේය විලෝමය තමයි මෙයට කතා කරන්නේ. මේ වෘත්තයක් තියෙනවා. මේක ස්පර්ශකයක්. ස්පර්ශකයක් වුණාට පස්සේ මෙතන අරය අපි ස්පර්ශ ලක්ෂණයෙන් ඉඳන් අරයක් අඳින. ඇඳ ගම මෙයා ලම්බකයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ඒතොර ඊළඟ ප්‍රා AB යනු C ලක්ෂයේදී වෘත්තයට අඳි ස්පර්ශකය. මේ තියෙන ස්පර්ශකය. අපි ගෙලිම ස්පර්ශය කියලා නම් කරනවා මේ. AB යනු C ලක්ෂයේදී වෘත්තයට අඳි ස්පර්ශකය නම් මොකද්ද වෙන්නේ? OC ලම්බකයි AB වෙනවා. OC ලම්බකයි AB වෙනවා. මේක තමයි අපේ 34 වෙනි ප්‍රමේයෙන් අපි කියන්නේ. හරි. අවසාන ප්‍රමේය. මේ තියෙන්නේ බාහිර ලක්ෂයක නම් ස්පර්ශකයක් ඇඳාම වෘත්තයකට බාහිර ලක්ෂණ අපිට ස්පර්ශක දෙකක් අඳින්න පුළුවන්. ඒ අඳින ස්පර්ශක දෙකෙන් මොකද වෙන්නේ කියන තමයි මෙතන තියෙන්නේ. අවසාන ප්‍රමේය හැටියට අපි ඉගෙන ගන්න ඕනේ. කොළ අවසර එකේ අවසාන ප්‍රමේය. බාහිර ලක්ෂයකට වෘත්තයට ස්පර්ශක දෙකක් අඳින්න ලැබෙනවා. අපිට පුළුවන් බාහිර ලක්ෂණ නම් වෘත්තයකට ස්පර්ශක දෙකක් අඳින්න. දෙපැත්තෙන් දෙකක් කරනවා. ස්පර්ශක දෙක දිගින් සමාන වෙනවා පළවෙනි එක. දෙවෙනි එක බාහිර ලක්ෂයයි වෘත්තයේ කේන්ද්‍රයයි යා කරන රේඛාව. බාහිර ලක්ෂය හා වෘත්තයේ කේන්ද්‍රය යා කරන රේඛාව ස්පර්ශක දෙක අතර කෝණය සමන්. අපි ස්පර්ශක දෙකක් අඳිනකොට මැද්දෙන් එන කෝණයක් තියෙන ස්පර්ශ. අන්න ඒක සමච්ඡේදනය කරගෙන තුන්වෙනි එක ස්පර්ශක මගින් කේන්ද්‍රයේ සමාන කෝණ ආපාතනය කරනවා. මේ බලන්න දැන් අපිට මේ වෘත්තයට ස්පර්ශක දෙයක් මම හදලා තියෙනවා. ස්පර්ශ ලක්ෂණ ලම්බ වෙනවනේ මයි ලම්බ කියලා පෙන්නලා තියෙනවා. හරි. එතකොට එතන ඉඳන් ඇන්දර පස්සේ පළවෙනි ප්‍රමේය කියන්නේ මේ ස්පර්ශක දෙක කියන්නේ PN එකයි PM එකයි සමානයි. ඇඳි ස්පර්ශක දෙක මෙන්න මේ දෙකනේ තෝරේ දෙන දිගින් සමාන වෙනවා. ඒ දිග සමානයි. පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ වෙන්නේ මෙන්න මේ ස්පර්ශක දෙක අතර කෝණය. මේ තියෙන NPM කියලා කෝණයක්. අන්න ඒක දෙකට බෙදෙනවා. ස්පර්ශක අතර කෝණ දෙකට බෙදෙනවා. ඒ කියන්නේ කෑල් දෙකක්. එතකොට ඇත්තටම OP කියලා කියන්නේ කෝණ සමච්ඡේදකයක්. ස්පර්ශක දෙක අතර කෝණය සමච්ඡේදනය කරනවා. හරි. ඊළඟට කියන අවසාන වශයෙන් කේන්ද්‍රයේ ආපාතනය කරනවා සමාන කෝණ. මේ දැන් අපි ස්පර්ශක ඇන්දර පස්සේ එතෙන්ට අපි යා කරනවානේ. අරයන්. ඒ යා කරන අරයන් මගින් කේන්ද්‍රයේ සමාන කෝණ ආපාතනය කරනවා. ඔන්න ඔය තුන තමයි අපිට ඇත්තටම කියන්න තියෙන්නේ. හරි. එතකොට ප්‍රමේය 35 ගත්තාම ඒ තියෙන. හරි. දැන් අපි මේ ප්‍රමේයන් ටික මතක තියාගනින් මම දැන් මුල් එක මම මතක තියාගන්න විදිහ කියලා දුන්නා. ඒ කියන්නේ 10 වසරේදී තියෙන මුල් ප්‍රමේයන් 20 මතක තියාගන්න කියලා. අපි බලමු ඊළඟට මේකෙදි කොහොමද වෙන්නේ. හරි. දැන් මම නැවත මතක් කරගෙන ගියොත් මුල් ප්‍රමේයන් 15 ගැනත් පළවෙනි ප්‍රමේයන් හතර රේඛා සම්බන්ධ වෙනවා. ඊළඟ ප්‍රමේයන් පහ ත්‍රිකෝණ සම්බන්ධ වෙනවා. ත්‍රිකෝණ කෝණ සම්බන්ධව. ඊළඟ ප්‍රමේයන් 6 වෙනවා සමාන්තර රාශි සම්බන්ධව. ඒ 6නුත් මුල් දෙක සමාන්තර රාශි වල ලක්ෂණ. ඊළඟ හතර සමාන්තර රාශි චතුරස්‍රය සමාන්තර රාශියක් වෙන්නේ කොහොමද කියන එක. එතකොට වෘත්තයක ජයයන් සම්බන්ධව ඊළඟ දෙක තියෙනවා. ජයයක මධ්‍ය ලක්ෂය ආකරණ එක ලම්බක වෙනවා. ඊළඟට ඒකේ විලෝමය තියෙනවා 17 හැටියට. ඊට පස්සේ එතන ඉඳන් තුනක් වෘත්තයක කෝණ සම්බන්ධව තියෙනවා. ඒකෙත් පළවෙනි එක උනේ කේන්ද්‍රයේ මත ආපාත කෝණය සහ වෘත්තයේ මත ආපාත කෝණය. දෙවෙනි එක එකම ඛණ්ඩයේ කෝණ, තුන්වෙනි එක අර්ධ වෘත්තයේ කෝණ. එක්කලා මතක තියාගන්න මේවා. 21 සමාන්තර රේඛා තුල තියෙන තල රූප. එකම ආධාරකයා එකම සමාන්තර රේඛා අතර පිහිටනවා. පළවෙනි එකේ සමාන්තර රාශි සමානයි, දෙවෙනි එකේ ත්‍රිකෝණ සමානයි. දෙකම එකට පිහිටුවාම
ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන්තර වර්ගඵලයෙන් භාගයයි. එතන ප්‍රමේයන් තුනක් ගියා. ඊට පස්සේ ත්‍රිකෝණයක පාදවල බෙදීම. මොකද්ද තිබුණේ? මධ්‍ය ලක්ෂ ප්‍රමේය ආවා. මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය ආවා. සමානුපාත ප්‍රමේය ආවා. ඒක විලෝමය ආවේ හතරයි. ඊළඟට ආවා සමකෝණික ත්‍රිකෝණ ගැන. සමකෝණික ත්‍රිකෝණ එක ත්‍රිකෝණ දෙකක් සමකෝණී වෙනවා නම් පාද සමානුපාතික වෙනවා. පාද සමානුපාතික වෙනවා. ඒ ත්‍රිකෝණ දෙක සමකෝණී වෙනවා. හරි. ඊළඟට අන්තිම තුනට කලින් විතර 30 ඉඳන් 3 තුනක් සම්බන්ධ වෙන වෘත්ත චතුරස්‍ර. වෘත්ත චතුරස්‍ර වල සම්මුඛකෝණ පරිපූර්ණක වෙනවායි කිව්වා. සම්මුඛකෝණ පරිපූර්ණක වෙන වෘත්ත චතුරස්‍රයක් වෙනවා කිව්වා. බාහිර පාදයක් දික් වෙන බාහිර කෝණ අභ්‍යන්තර සම්මුඛකෝණයට සමාන වෙනවායි කිව්වා. අන්තිම ප්‍රමේයයන් තුන ස්පර්ශක වලට. ස්පර්ශකයක හැඳින්නුවා. ඊට පස්සේ ස්පර්ශකයක් තියෙනවා නම් ඒක අරයත් එක්ක අඳින එක ලම්බක වෙනවා. ඒකෙන් විලෝමය අන්තිම එක. බාහිර ලක්ෂයෙන් නම් ස්පර්ශක දෙකක් අඳින එක ගැන කතා කරා. එච්චරයි. මේ ප්‍රමේයන් ටික මතක තියාගන්න එක බොහොම සරලයි. මේ ප්‍රමේයන් ටික මතක තියන අපිට එක වාසියක් තියෙන්නේ අපිට මේ ප්‍රමේයන් ටික එක මොහොතකදී ඔළුවට එන්න ඕනේ. අපි ගානක් දැක්ක ගමන් එක සරලම ප්‍රමේය නෙවෙයි තියෙන ප්‍රමේයන් ඔක්කොම ඔළුවට එන්න ඕනේ. මොකද අපිට ගණන් එනවා එකම ගාන හදන්න පුළුවන් ක්‍රම කීපයකට. අපි හිතමු 11 වසර ප්‍රමේය සමහරව අමතකයි. හැබැයි 10 වසර ප්‍රමේයන් දාලා ඒ ප්‍රමේය එක හදන්න පුළුවන්. හැබැයි ලොකු කාලයක් යනවා. මොකද අපි අර ලොකු වටයකින් යන්න තියෙන ටික ගිහිල්ලා තමයි හතෙන්ට එන්නේ. එහෙම නෙමෙයි මේ ප්‍රමේයන් 35ම අපිට අත්‍යවශ්‍යයි. කවුරු හරි කියනවා මෙන්න මේ ප්‍රමේයන් වැඩිපුර එනවා මෙන්න මේක අඩුවෙන් එනවා කියන. ඒක අදාළ නැහැ. මේ ප්‍රමේයන් 35ම එක හා සමානව අපි පාඩම් කරගන්න ඕනේ. මොකද හේතුව මේ ප්‍රමේයන් 35 හරියට මතක තියාගත්තොත් තමයි අපිට පුළුවන් වෙන්නේ හරියටම විභාගයට මුහුණ දෙන්න. දැන් මම මේ ප්‍රමේයන් සම්බන්ධව ජ්‍යාමිතික ප්‍රමේයන් සම්බන්ධව මේ පළවෙනි වීඩියෝ එක මම ඔයගොල්ලන්ට ඉදිරිපත් කරේ. මේකෙන් මම try කරන්නේ ඔයගොල්ලෝ ප්‍රමේයන් ටික මතකයේ රඳවන්න. ඒකට ඕගොල්ලෝ එක දෙයක් කරන්න ඕනේ මේක දවස් 10ක් විතර එක දිගට උදේ පාන්දර 5ට විතර නැගිටලා හැමදාම බලන්න. මේක ලියන්න ප්‍රමේයන් ටික. දවස් 10ක් විතර යනකොට ඕගොල්ලන්ට මේක සෑහෙන මතකයේ. ඊළඟට මම තව ඕගොල්ලන්ට වීඩියෝ එකක් කරනවා. ඒකෙදි මම ඕගොල්ලන්ට දෙනවා මේ ප්‍රමේයන් සම්බන්ධ කරලා පළවෙනි පේපර් එකේ තියෙන ගණන් ටිකක් හදන්න ඕනේ. ඒ හදන ටික කොහොමද? කොයි ප්‍රමේයන් ටික දාන්නේ? ටට්ටක් ගාලා මතක් කරලා මේ ප්‍රමේයන් නම්බර්ස් වලින් මතක තියාගන්න. කලින් තිබුණ ප්‍රමේයන් නම්බර්ස් අනුව මත පාඩම් කරන්න තිබුණා. දැන් ඒක නැහැ. ඒ වුණාට මේක ප්‍රමේයන් නම්බර්ස් වලට ආවා නම් අපිට පැටලෙන එක අඩුයි. මම මේ දැන් ප්‍රමේයන් 35ම කොටස් 10කට කැඩුවා. කොටස් 10 මතක තියාගන්න රේඛා සම්බන්ධව 4යි, ත්‍රිකෝණ සම්බන්ධව 5යි, ත්‍රිකෝණ කෝණ සම්බන්ධව 5යි, සමාන්තර අක්ෂවල 6යි, වෘත්තයක ජයයන් සම්බන්ධව 2යි, වෘත්තයක කෝණ සම්බන්ධව 3යි, සමාන්තර රේඛා තුල වර්ගඵලය නියම 3යි, ත්‍රිකෝණයක පාදවල බෙදීම් 4යි, සමකෝණික ත්‍රිකෝණ 2යි, වෘත්ත චතුරස්‍ර 3යි, ස්පර්ශක 3යි. කොටස් 10යි ප්‍රමේයන් 35යි මතකය අනිවාර්යයි. මොකද එහෙම කරොත් අපිට බොහොම ඉක්මනට මේ ප්‍රමේයන් සම්බන්ධව ගණන් වලින් ගොඩ යාමක් කියනවා. මොකද මතක තියාගන්න මේකෙදි මෙතන වැඩිම ලකුණු ගාණක් ලැබෙන තැන. පළවෙනි පේපර් එකේ ගණන් 6ක් හෝ 7ක්. ගණ ප්‍රධාන ගණන් 25 එතන ගණන් 25ක් තියෙනවා. 25න් 6ක් හෝ 7ක් එනවා. ඒ වගේම දෙවෙනි පේපර් එකේ ප්‍රධාන ගණන් දෙකක් තියෙනවා. ඒකක් නැතුව එතන එක ගාණක් හදන්න නැතුව කිසිම කෙනෙකුට ඒකට යන්න අමාරුයි. ඒකින්ද මතක තියාගන්න අපි ප්‍රමේයන් ටික අපිට අවශ්‍යයි පාඩම් කරගත යුතුයි. ඒ අදිස්ථානෙන් මේ වීඩියෝ එක 10 පාරක් විතර උදේට නැගිටලා බලන්න. අනිවාර්යෙන් ඔයගොල්ලන්ට මතකයේ තියෙන එක තියෙනවාම තමයි.